එහෙනව නේද? එහෙම සවනස. එහෙමනම් ආරම්භ කරමු නේද? අද දවසේ ඉරිදා අභිධර්මයේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම පින්කමට වැඩම කරා වූ පූජ්‍යපාද තපෝනි රත්න ස්වාමීන් වහන්සේගෙන්ද වැඩ සිටින අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. දයාපර සහෝදර සහෝදරියනි, අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පූජ්‍යපාද තපෝනි රත්න ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිළිපිටුවා ඉන් අනතුරුව ශ්‍රී සද්ධර්මයේ දසවදාන ලෙසට සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මා ශවන කාලු අයං බදන්තා ධම්මා ශවන කාලු අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණපෙර සත්පුරුෂ පින්වත්නි, අභිධර්මය උගන්වන පාඩම් මාලාවේ 28 වන පාඩමයි අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්වන්ත සාන්තිරන්තුංග මැතිණිය දූ දරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාද තපුවන ආරණ්‍ය සේනාසනයේ සිට අප සී සපරැකේ පඤ්ඤා සරපොඩි හාමුදුරුවොත් අපි මේ විදිහට සම්බන්ධ වෙනවා. දුබායි පදිංචි පින්වන්ත අපේ ධම්මික ගමගේ මහත්මාණන් සහ දයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය සත්පුරුෂ පින්වතුන් අද ධර්ම දායකත්වයේ තරනවා. විවිධ රටවල් වල සිටි මේ පුණ්‍යවන්තෝ යැත්වේ හැම දිනම මේ විදිහට සම්බන්ධ වෙනවා. කරුණාවන්ත ගුණබර පින්වත්නි, මේ වෙනකොට සිත ගැන චෛතසික ගැන හොඳින්ම දැන ඉගෙන ගත්ත ඔය ඇත්තෝ ඒ සිත්වල කෘත්‍යයන් ගැනත් හොඳට දැනගෙන දැන් පින්වත්නි යොමු වෙන්නේ ద్వාර සංග්‍රහයට. ద్వාර සංග්‍රහය කියලා කියන්නේ දොරටු විදිහට චිත්තචෛතසිකයන් බෙදලා දක්වන ක්‍රමය. ඒ කියන්නේ චිත්තචෛතසිකයන් ඇතිවන දොරටු අනුව චිත්තචෛතසිකයන් බෙදා දක්වන ක්‍රමය ద్వාර සංග්‍රහය වෙනවා. ద్వාරය කියලා කියන්නේ අපි දොරටුවට නමක්. දොරටු පල්ලා එහෙම කියනකොට ద్వාරය කිව්වහම දොර තමයි හඳුන්වන්නේ දොරටුව. එතකොට යම්කිසි තැනක් ඇතුල් වෙන්නත් පිට වෙන්නත් උපකාර වෙනවා නම් ඒ ඇතුල් වෙන්න පිට වෙන්න උපකාර වන තැන හඳුන්වන්නේ අපි දොරටුව කියලා. මේ ශරීරයේ ඒ වගේ දොරටු වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඔය ඇත්තන්ගේ ශරීරයේ පින්වත්නි ඇතුළු වන පිටවන කවුණු වලට උපකාර වන ප්‍රධාන වශයෙන්ම දොරටු වර්ග දෙකක් තියෙනවා. එක දොරටු වර්ගයක් හඳුන්වන්නේ චිත්තද්වාර කියලා. චිත්තද්වාර කියලා හඳුන්වන එක දොරටු වර්ගයක්. අනිත් දොරටු වර්ගයේ මණ්ඩලද්වාර කියලා. මණ්ඩලද්වාර කියලා. එතකොට චිත්තද්වාරයි ඒ වගේම මණ්ඩලද්වාරයි කියලා. චිත්තද්වාර කියලා කියන්නේ ශරීරය බිඳිලා පැහැදිලිවම පේන දොරටු. ශරීරය බිඳිලා පැහැදිලිවම පේන දොරටු තියෙනවා අපිට. ඒ තමයි ඔය ඇත්තන්ගේ ඇස් සිදුරු දෙක, ඔය ඇත්තන්ගේ කන් සිදුරු දෙක, නාස් සිදුරු දෙක, ඒ වගේම මුව සිදුර, රෝම කූප ආදී විදිහට උදයෝනි මාර්ග ආදී ඒ විදිහට ශරීරය බිඳිලා පැහැදිලිවම පේන්න තියෙන දොරටු තියෙනවා. මණ්ඩලද්වාර කියලා හඳුන්වන්නේ ශරීරයේම පිහිටි අරමුණු ඇතුල්වීම හා පිටවීම සිද්ධ කරන දොරටු. මේ දොරටු ඒවයින් ගන්න අරමුණු පින්වත්නි ඇතුල්වීමකුත් නැහැ. ඒ වගේම මේ වාගෙන් අරමුණු ඇතුල්වීම කියලා අපි කියනකොට ඒ තැන්වල ස්පර්ශ වීම හැපීම තමයි මේ ඇතුල්වීම කියලා හඳුන්වන්නේ. එතකොට අරමුණත් සමග ස්පර්ශ වුණාම
ඒ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සතර අපාදී සියලුම භූමි 31 සියලුම සත්වයින්ගේ ඒ චිත්තසංතතිය කැමැති අරමුණක් අරගෙන පින්වත්නි ඒ පිළිබඳව දැනීමක් ඇති කරවන හිත් උපදවාගෙන ඒ හිතින් කරන්න පුළුවන් විවිධාකාර කටයුතු සිද්ධ කරනවා. ඒ කිව්වේ අරූපාවචර භූමියේ රූපයක් නැහැ. අසඤ්ඤ සත්‍යයේ නාමකයක් නැහැ. අනිත් හැමතැනකදීම නාම රූපවලදී පින්වත්නි ඒ දොරටු වලින් අරමුණ ස්පර්ශ වෙන විදිහක් තියෙනවා. ඒ අරමුණ ස්පර්ශ වෙන විදිහේ පින්වත්නි විඥානයත් ඒ වගේම රූප අරමුණත් ඒ කරුණ හැපෙන ආකාරයක් තියෙනවා. අන්න ඊට පස්සේ බොහෝ කාරණා ගොඩක් එතනින් සිද්ධ වෙනවා. ඒකින්ද සිද්ධ වෙනවා. ඔය ඇත්තන්ගේ යම්කිසි දොරටුවක් එක්ක ස්පර්ශ වුණ අරමුණක් එල්බගෙන ඇතිවන හිතේ හට ගැනීම උපාදය නැත්තම් ඉපදීම කියලා කියනවා. එතකොට ඔය ඇත්තන්ගේ දොරටු වලින් එක දොරටුවක අරමුණක් ස්පර්ශ වුණහම සිතේ හට ගැනීම උපාදය ඒ අරමුණ ඇතුල් වීම විදිහට තේරුම් ගන්න. අරමුණ ඇතුල් වුණා කියන්නේ ඒ විදිහට ස්පර්ශ වෙනකොට ඒ සිතේ හට ගැනීම. ඊට පස්සේ ඇතිවන ඒ හිතේ නැතිව යෑම අභාවයටපත් වීමේ සිත අවසන් වීම අභාවයටපත් යෑම පින්වත්නි අරමුණේ පිටවීම විදිහට තේරුම් ගන්න ඕන. අරමුණ ඇතුල් වීම කියලා කියන්නේ ඒ ద్వාරයේ ස්පර්ශ වෙච්ච අරමුණ එල්බගෙන හිත ඇතිවීම ඒ වගේම ඒ ඇති වුණු හිත නැතුව යෑම තමයි අරමුණේ පිටවීම විදියට තේරුම් ගන්න ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා අරමුණු වර්ග 6ක් තියෙනවා. එතකොට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ ධම්මේ කියලා තියෙන අරමුණු 6 ඇතුල් වෙන්නට ద్వාර 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු 6 ඇතුල් වෙන්න ద్వාර 6ක් තියෙනවා. ඒ ద్వාර 6 තමයි රූප අරමුණු ඇතුල් වන චක්කුද්්වාරය. ශබ්ද අරමුණු ඇතුල් වෙන්නේ සෝතද්්වාරයෙන්. ගන්ධ අරමුණු ඇතුල් වෙන්නේ ගානද්්වාරයෙන්. රස අරමුණු ඇතුල් වෙන්නේ ජීවහද්්වාරයෙන්. පොට්ටබ්බ අරමුණු ඇතුල් වෙන්නේ කායද්්වාරයෙන්. ධම්ම අරමුණු ඇතුල් වෙන්නේ මනෝද්්වාරයෙන්. රූප අරමුණු ඇතුල් වෙන්නේ චක්කුද්්වාරයෙන්. ශබ්ද අරමුණු ඇතුල් වෙන්නේ සෝතද්්වාරයෙන්. ගන්ධ අරමුණු ඇතුල් වෙන්නේ ගහනද්්වාරයෙන්. රස අරමුණු ඇතුල් වෙන්නේ ජීවහද්්වාරයෙන්. පොට්ටබ්බ අරමුණු ඇතුල් වෙන්නේ කායද්්වාරයෙන්. ධම්ම අරමුණු ඇතුල් වෙන්නේ මනෝද්්වාරයෙන්. පින්වත්නි හැබැයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒ වගේ ගන්ධ, රස, පොට්ටබ්බ වගේව නැති තැනුත් තියෙනවා. විශේෂයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝක වගේ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ඒ පහම නැති තැනුත් තියෙනවා. ඒ තමයි අරූපාවචර බ්‍රහ්මයන්ගේ. ඇයි අරූපාවචර බ්‍රහ්මයන්ගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ගන්න දොරටු නැත්තේ? කොහොම කිව්වට ඇහෙන්නේ නැහැ. මයික් ඔන් කරගන්න වෙනවා. ඇයි පින්වත්නි රූප, ශබ්ද, ගන්ධ, රස මොකද? රූපයක් නැති නිසා. ඒ ඇයිට රූපයක් නැහැ. රූපයක් නැති හින්දා. එතකොට පින්වත්නි ඇයි රූපාවචර බ්‍රහ්මයන්ගේ ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු නැත්තේ? ඒ ප්‍රසාද රූප පිහිටලා නැහැ ඒ අයට. ඒ අයට ඒ ආයතන ඒ ద్వාරයන් නැති හින්දා. එතකොට
සත්පුරුෂ පින්වත්නි දැන් අපි චක්කුද්්වාරය කියන එකට යන්නේ ඊට කලින් ඔය ඇත්තෝ මේ ටික මේ මතක තියාගන්න ඕන කටපාඩම් කරගන්න ඕන රූපය අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? චක්කුද්්වාරය. චක්කුද්්වාරය. ශබ්ද අරමුණු ඇතුල් වෙන ద్వාරය? සෝතද්්වාරය. ගන්ධ අරමුණු ඇතුල් වෙන ద్వාරය? ගානද්්වාරය. රස අරමුණු ඇතුල් වෙන ద్వාරය? ජීවහද්්වාරය. පොට්ටබ්බ අරමුණු ඇතුල් වෙන ద్వාරය? කායද්්වාරය. ධම්ම අරමුණු ඇතුල් වෙන ద్వාරය? මනෝද්්වාරය. මනෝද්්වාරය. එතකොට පින්වත්නි රූප අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? චක්කුද්්වාරය. චක්කුද්්වාරය කොහෙද තියෙන්නේ? ඇසේ. ඇසේ. එතකොට ශබ්ද අරමුණු ඇතුල් වෙන ద్వාරය කොහෙ මේ මොකද්ද? සෝතද්්වාරය. සෝතද්්වාරය කොහෙද තියෙන්නේ? කනේ. ගන්ධ අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? ගානද්්වාරය. ඒ ద్వාරයේ තියෙන්නේ කොහෙද? නාසය. රස අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? ජීවහද්්වාරය. ඒ ద్వාරයේ තියෙන්නේ කොහෙද? දිවේ. පොට්ටබ්බ අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? කායද්්වාරය. ඒ ద్వාරයේ තියෙන්නේ කොහෙද? කමේ. ධම්ම අරමුණු ඇතුල් වෙන ద్వාරය මොකද්ද? මනෝද්්වාරය. ඒ ద్వාරයේ තියෙන්නේ කොහෙද? හෘදය වස්තු ආශ්‍රය. හෘදේ වස්තු ආශ්‍රිතව. හොඳයි. එතකොට පින්වත්නි චක්කුද්්වාරය ගැන දැන් කියන්නේ. රූප අරමුණු හේවත් නැත්තම් රූප අරමුණු කියලා කියන්නේ වර්ණ රූපය වැද ගන්න. චක්කු විඥානේ හට ගන්න උපකාර වන සසම්බාර චක්කුව ඇසුරු කරගෙන පවතින මහා භූත රූපයන්ගේ ප්‍රසාද රූප කියලා කියන ඊ타ම සියුම් රූප පරමාර්ථ ධාතුව කියන චක්කු ප්‍රසාද රූපීට චක්කුද්්වාරී කියලා කියනවා. ඒ කිව්වේ ඔය ඇත්තන්ගේ ඒ චක්කු විඥාණයට නැත්තම් ඒ වර්ණ රූපය වැද ගන්න ඇස තුල ඒක මේ සසම්බාර චක්කුව කියලා කියන්නේ මේ පියවිය හැට කියන නම. එතකොට ඒ ඇස ඇසුරු කරගෙන තියෙන පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපේ චක්කු ප්‍රසාද රූපේ කියන ඒ ප්‍රසාද රූපය ඒ රූප 10ත් එක්ක තියෙන ඒ රූප කලාපය හඳුන්වන්නේ පින්වත්නි චක්කුද්්වාරය කියලා. එතකොට චක්කු ප්‍රසාද රූපීට චක්කුද්්වාරය කියලා කියනවා. චක්කු ප්‍රසාද රූපය පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කියන රූපත් එක්ක කලාප විදියට පහළ වෙන්නේ. චක්කු ප්‍රසාද රූපය පහළ වෙන්නේ මව් කුස පිළිසිඳ අරගෙන කොච්චරක් කල් ගියාමද? 77 වෙනි දවසේ රාත්‍රියේ. 77 වෙනි දින රාත්‍රිය වගේ වෙදි තමයි ලැබෙන්නේ. පින්වත්නි ඇස් දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රඥා චක්කු මාංශ චක්කු කියලා. ඔය ඇස් දෙක නෙමෙයි සමහර අයත් නම් ඇස් තුනක් කියනවානේ. තියනවායි කියනවනම් නල්ල මැදත් ඇහක් තියෙනවා කියලා හිතාගෙන ඒ ඇත්ත ඒක අවදි කරගන්න උත්සාහ කරනවා. හැබැයි අර දෙවියන්ට තියනවා කිව්වට මිනිස්සෙයින්ට නම් එහෙම ඇහක් ඉන්නේ නැහැ. මිනිස්සෙයින්ට ප්‍රඥා චක්කු මාංශ චක්කු කියලා ඇස් දෙවර්ගයක් තියෙනවා. ප්‍රඥා චක්කු කියලා කියන්නේ නුවණැසට නමක්. දැන් අභිධර්ම මෙහිම ඉගෙන ගද්දි ඔය පින්වතුන්ගේ නුවණැසයි දියුණු වෙන්නේ. ප්‍රඥා චක්කු කියන්නේ නුවණැසට නමක්. නුවණැසත් පස් ආකාරයකට බෙදෙනවා. ඒ තමයි බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා. බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා නුවණැස පස් ආකාරයකට බෙදනවා. බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා. එතකොට මාංශ චක්කුවත් නැත්නම් මස් ඇහත් නුවණැස වගේම මස් ඇහත් බෙදෙනවා කොටස් වලට. හැබැයි දෙකකට බෙදෙන්නේ සසම්බාර චක්කුව ප්‍රසාද චක්කුව කියලා. සසම්බාර චක්කුව ප්‍රසාද චක්කුව කියලා ඔබේ ඔය මස් ඇහැ කොටස් දෙකකට බෙදනවා. සසම්බාර
චක්කුව කියලා කියන්නේ ඇස් සිදුර තුල පිහිටලා තියෙන මස් පිඬු ආදියෙන් හැදිලා තියෙන මස් 69ක්. මස් ඇස් ගුලියට නමක් තමයි සසම්බාර චක්කුව කියලා කියන්නේ. ඒක සතර මහා භූත රූපයන්ගිනොත් උපාදාය රූපයන්ගිනොත් හැදුණු ඇස් ගෝලයට අක්ෂි ගෝලයට නමක්. සතර මහා භූතයන්ගිනොත් උපාදාය රූපයන්ගිනොත් තමයි සසම්බාර චක්කුව නැත්තම් ඔය ඇස් ගුලිය හැදලා තියෙන්නේ. ප්‍රසාද චක්කුව මෙතන අපිට විශේෂයි. ප්‍රසාද චක්කුව කියලා කියන්නේ සසම්බාර චක්කුව ඇසුරු කරගෙන තියෙන. ඒ කියන්නේ අර අක්සිගෝලයේ ඇසුරු කරගෙන තියෙන දෘෂ්ටි මණ්ඩලය කියන ස්ථානයේ පිහිටලා තියෙන කර්මයෙන් හට ගන්නා පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා ජීවිතින්දිය කියන රූප නවයත් එක්ක එකට යෙත්න පින්වත්නි චක්කු විඥාණය ඇති වෙන්නට ස්ථානයේ වන උපය එහෙම නැත්නම් ප්‍රසාද රූපී තමයි ප්‍රසාද චක්කුව කියලා කියන්නේ. ප්‍රසාද චක්කුව අර කිව්ව සසම්බාර චක්කුව වන අක්සිගෝලයේ දෘෂ්ටි මණ්ඩලයේ කියන ස්ථානයේ අතීත කර්ම හින්දා ඇතිවෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දිය රූපේ කියන රූප නවයත් එක්ක පහළවන එක. එතකොට මේක අතීත කර්ම හින්දායි ලැබෙන්නේ. පින්වත්නි කර්මය කියන්නේ රූපවල ප්‍රධාන හේතුවක්. පෙනීම ලැබෙන කර්ම කරගෙන තිබ්බොත් ඔය ඇස්වල ප්‍රසාද රූපය එක දිගටම පෙනීම ලබා දෙනවා. ඒක එහෙම පෙනීම ලබා දීම දුර්වල වීගෙන යනවා. ඒ අතීත අකුසල ආදී මතුවෙනකොට කර්මයෙන් තමයි මේ ප්‍රසාද රූපේ හටගන්නේ. ඊට පස්සේ සෝතද්්වාරය. දැන් අපි චක්කුද්්වාරය ඉගෙන ගත්තා. චක්කුද්්වාරය ඉගෙන ගන්නකොට අපි ප්‍රඥා චක්කු මාංශ චක්කු කියලා දෙකක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. ඒ ප්‍රඥා චක්කු කියන්නේ නුවණැසට කියලත් නුවණැසත් පස් ආකාරයක් වෙනවා. බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා. එතකොට මාංශ චක්කුවත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. සසම්බාර චක්කුව, ප්‍රසාද චක්කුව කියලා. ඒ ප්‍රසාද චක්කුව තියෙන්නේ සසම්බා චක්කුව වන අක්සිගෝලයේ දෘෂ්ටි මණ්ඩලයේ කියන ස්ථානයේ ප්‍රසාද චක්කුවට රූප 10ක් එන්න ඕන. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය කියලා. ඒවා පහළ වෙන්නේ අතීතයේ පෙර කුසල කර්මයෝ හින්දා මව් කුස පිළිසිඳ අරගෙන 77 දින රාත්‍රිය වගේ වෙනකොට තමයි මෙන්න මේ ප්‍රසාද රූප ටික පහළ වෙන්නේ. එතකොට කලලේ වැඩලා තියෙන්නට ඕන. කලලේ කියන අවස්ථාව පහු කරලා අබ්බුදී කියන අවස්ථාවට ඇවිල්ලා ඒක පහු කරලා පියසි කියන අවස්ථාවට ඇවිල්ලා ඒක පහු කරලා ඝන මස් පිඬුවක් වෙලා වැඩෙන්නට ඕන. ඊට පස්සේ සෝතද්්වාරය. පින්වත්නි ශබ්ද අරමුණු වැඩ ගන්න සෝත විඥානේ හට ගන්න උපකාර වන සසම්බාර සෝතය කියලා කියන ඒ මස්සලින් සැකසුණු ඒ කන ඇසුරු කරගෙන පවතින මහා භූත රූපයන්ගේ උපය කියන ප්‍රසාදේ කියන ඊතාසියුම් රූප පරමාර්ථ ධාතුව සෝත ප්‍රසාදේ නැත්නම් සෝතද්්වාරය කියලා හඳුන්වන්නේ. මේ සෝතද්්වාරයත් කොටස් දෙකකට බෙදනවා. දැන් මේ ඔක්කොම ලේසි වෙනවා ඉස්සරහට. මොකද එක හා සමාන ක්‍රමයකට යන හින්දා සසම්බාර සෝතේ ප්‍රසාද සෝතේ කියලා. සෝතයත් කොටස් දෙකකට බෙදනවා. එකක් සසම්බාර සෝතේ, අනිත් එක පින්වත්නි ප්‍රසාද සෝතේ කියලා. ඔය ඇත්තන්ගේ කනේ කම්බිල කම්බෙනේ ඇතුලේ පින්වත්නි මුදුවක් වගේ සියුම් තඹවන් ලෝම තියෙන සතර මහා භූත රූපාදීන්ගෙන් හැදුණු කන කියන අවයව තමයි සසම්බාර සෝතී කියලා කියන්නේ. මසින් සැදුණු පින්වත්නි කන තමයි සසම්බාර සෝතී කියන්නේ. ඒක තියෙන ඔය ඇත්තන්ගේ කම්බිල තුල පින්වත්නි මුදුවක් වගේ තැනක සියුම් තඹවන් ලෝම තියෙන සතර මහා භූත රූපාදීන්ගෙන් හැදිලා තමයි ඒක පවතින්නේ. ඒ සසම්බාර සෝතේ. පින්වත්නි එතකොට
ඒ සසම්බාර සෝතේ ඇසුරු කරගෙන නැත්නම් ඔබේ කම්බිල ඇතුලේ මුදුවක් වගේ සියුම් තඹවන් ලෝම තියෙන ඒ ස්ථානයේ ඇසුරු කරගෙන පින්වත්නි තියෙනවා කර්මයෙන් හටගන්න සෝත දසක රූප කලාපයන්ගේ ඇතුළත් වුණ සෝත විඥානයේ හටගන්න ස්ථානයේ වන ප්‍රසාද රූපයක්. ඔය පින්වතුන්ගේ කර්මයෙන් ඒක හටගන්නේ ප්‍රසාද රූපය. එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක සෝත ප්‍රසාදේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක සෝත ප්‍රසාදේ. මේ ප්‍රසාද රූපේ ඇතුළත් මේ රූප කලාපේ පහළ වෙන්නේ 77 වෙනි දින රාත්‍රියේ වෙනකොට. මේක ලැබෙන්නේ මොනවා නිසාද? මේ ප්‍රසාද රූපේ ලැබෙන්නේ මොන වගේද? කර්ම විපාකය. කර්ම විපාකය. කර්ම විපාක හින්දා. එතකොට ඔය ඇත්ත උදේ ඉඳන් රෑ වෙනකන් කරන කියන දේවල් වල විපාක ඔන්නවට බලපානවා. ඔය ඇත්ත උදේ ඉඳන් රෑ වෙනකන් හිතින් කයින් වචනෙන් කරන කියන දේවල් වලට පින්වත්නි අපූර්වට තෑගි ටික හම්බ වෙනවා. ඔය චක්කු ප්‍රසාදයට හරි දැන් මේ කියන සෝත ප්‍රසාදයට හරි ලැබෙන්න හෝ නොලැබෙන්න. මොකද්ද හම්බෙන තෑග්ග? මේ අකුසලයක් වුණොත් නැති වෙනවා. පෙනීම දුර්වල වෙනවා. පෙනීම දුර්වලනේ. ඒ වගේම නැති වෙලා යනවා. කුසලයක් වුණොත් හොඳින් පෙනීම ලැබෙනවා. හොඳින් පෙනීම ලැබෙනවා. ඒ වගේම පින්වත්නි ඒ ඇත්තන්ට පෙනීම ඒ පෙනීම මුල් කරගෙන බොහෝ කරුණු සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ කර්මයෙන් හටගන්න එකේ පැවැත්ම වෙනකොට ඒක ප්‍රවෘත්ති විපාක විදියට ditta ධම්ම වේදනීය කර්මත් බලපානවා. එතකොට ශබ්ද අරමුණක් ඇතුල් වෙන්නට ඒ කියන්නේ ශබ්ද අරමුණක් වැද ගන්නට උපකාර වන හින්දා මේ සෝත ප්‍රසාදයට සෝත ద్వාරය කියලායි කියන්නේ. අර ශබ්ද අරමුණක් වද්දගත්තාම ශබ්දාරම්මනේ එල්බගෙන සෝත විඥානයේ හටගන්න ස්ථානයේ වන හින්දා ඒක සෝත වස්තුව කියලා හඳුන්වනවා. මේ සෝත වස්තුව තමයි ඉන්ද්‍රිය ධර්ම වලදී සෝතේන්ද්‍රිය කියලා කියන්නේ. අපි ඉන්ද්‍රිය ධර්ම වෙනම උගන්වනවා ඉස්සරහට. ඒ වුණාට මේ තැන්වලදී එකිනෙක හම්බ වෙනවා මේ මොනවද ඉන්ද්‍රිය ධර්ම කියලා. මේ එකක් අපිට හම්බ වුණා මෙතෙන්දී සෝතේන්ද්‍රිය කියලා. පින්වත්නි ඊට පස්සේ ගහනද්්වාරය. ගහනද්්වාරය කිව්වහම අතෙන් චක්කු ඉන්ද්‍රියේදීත් හම්බ වෙන ඉන්ද්‍රිය ධර්මයක්. ගහනද්්වාරය කිව්වහම ගන්ධ අරමුණු වැද ගන්න. ගාන විඥානයේ හටගන්න උපකාර වන පින්වත්නි සසම්බාර ගානේ කියන්නේ ඔය ඇත්තන්ගේ නාසය ඇසුරු කරගෙන පවතින මහා භූත රූපවල ප්‍රසාදේ කියන උපයවන ඊතාසියුම් රූප පරමාර්ථ ධාතුව තමයි ගහනද්්වාරය කියලා කියන්නේ. පින්වත්නි මේ ගහනද්්වාරයත් ප්‍රධාන වශයෙන් මේ ගානයත් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සසම්බාර ගානේ ජීවහ මේ ප්‍රසාද ගානේ කියලා. සසම්බාර ගානේ ප්‍රසාද ගානේ කියලා. ඔය ඇත්තන්ගේ නාස් සිදුර ඇතුළත එළුකුරයක් වගේ පැතිර පවතින තැනක ගඳ සුවඳ දැනගන්න උපකාර වන නාසය කියලා හඳුන්වන ඒ ස්ථානයේ සතර මහා භූත රූපයන් ඒ වගේම වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූප කියන ඒ ආදී කවුණු වලට අදාළව ඒ ප්‍රසාද රූපේ පහළ වෙන්න සුදුසු විදිහට සතර මහා භූත ධර්මයන්ගෙන් හටගත්ත ස්ථානයක් තියෙනවා. ඒක අපි හඳුන්වන සසම්බාර ගානේ කියලා. ඒක තිබුණොත් තමයි ප්‍රසාද රූප ටික පහළ වෙන්නේ. එතකොට මේ සසම්බාර ගානය පින්වත්නි ඔය ඇත්තන්ගේ නාසෙදුරු ඇතුළත එළුකුරයක් වගේ තැනක පැතිර පවතිනවා. සසම්බාර ගානය ඇසුරු කරගෙන තියෙන කර්මයෙන් හටගන්න
කාය දසක රූප කලාප වලට ඇතුල් වුණ ගහන විඥානය හටගන්න ස්ථානයේ වන උපේවන පැහැය කියලා කියන රූප පරමාර්ථ ධාතු ගහන ප්‍රසාදී වෙනවා. ඊ තමයි පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක ගහන ප්‍රසාදේ ගන්ධ අරමුණු ඇතුල් වීම කියලා කියන වැද ගැනීමට උපකාර වන හින්දා මේ ගහන ප්‍රසාදයේ ගහනද්්වාරී කියලා හඳුන්වනවා. එතකොට ගහන ප්‍රසාදයේ ගහනද්්වාරී කියලා හඳුන්වනවා. ගන්ධ අරමුණු එල්බගෙන ගාන විඥානයේ හටගන්න ස්ථානයේ වන හින්දා ගාන වස්තුව කියලාත් කියනවා. මෙතන තවත් ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවා. ඒ ගානේ ඉන්ද්‍රිය කියලා කියන්නේ මෙන්න මේකටම නමක්. මේ ගාන ප්‍රසාදය ලැබෙන්නේ කොයි දවසේද? 77 වෙනි දවසේ රාත්‍රියේ. 77 වෙනි දින දවසේ රාත්‍රියේ. එතකොට ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒ පසුපස්සේ තියෙන්නේ මොකද්ද? අතීත අතීත කර්මයක්. අකුසල. ඒ කියන්නේ අකුසල කර්මයක්. ඔය ඇත්ත උදේ ඉඳන් රාත්‍රිය දක්වා කරන කියන දේවල් වලට ඔය ඇත්ත හොඳට පොඩි බඳ ගන්නවා නිවන් දකින්නකම්ම මේ පොට්ටනි පිටින් පින්වත්නි විපාක ගොඩක්. ඒ නිසා සිත කය වචනේ පරිස්සම් කරගෙන කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ. ඊළඟට ජීවහාද්වාරය. රස අරමුණු වැද ගන්න ජීවහා විඥානේ හටගන්න උපකාර වන අර මස් දිව ඇසුරු කරගෙන පවතින මහා භූත රූපයන්ගේ උපය කියලා කියන ප්‍රසාදය තමයි මේ ජීවහා ප්‍රසාදේ නැත්තම් ජීවහා ద్వාරේ වෙන්නේ. ජීවහා ප්‍රසාදයයි ජීවහා ద్వාරේ කියලා හඳුන්වන්නේ. මේ ජීවහා ద్వාරයත් කොටස් දෙකක් වෙනවා. මේ දිවත් ඒ තමයි සසම්බාර ජීවහේ ප්‍රසාද ජීවහේ කියලා. සසම්බා ජීවහේ කියන්නේ ඔය ඇත්තන්ගේ කටසිදුර නැත්නම් මේ කට තුල පිහිටි මුව සිදුර තුල පිහිටි දිව කියන ආහාර රසය දැන ගැනීමට උපකාර වන ඒ සතර මහා භූතාදීන්ගෙන් හැදුණු ස්ථානයේ සසම්බාර ජීවහේ කියලා කියනවා. සසම්බාර ජීවහේ කියන්නේ ඔය ඇත්තන්ගේ දිවට කියන නමක්. පින්වත්නි ඒ සසම්බාර දිව ඇසුරු කරගෙන තියෙන ඔබේ අතීත කර්ම විපාක හින්දා ලැබුණු කර්මේ නිසා හටගත් ජීවහා දසක රූප කලාපයන්ට ඇතුළත් වුණු ජීවහා විඥානයේට නිස්සය වන උපේ නැත්නම් පැහැ තමයි ජීවහා ප්‍රසාදී කියලා කියන්නේ. රස අරමුණු ඇතුල් වෙන්නට වැද ගන්නට උපකාර වන හින්දා ජීවහා ප්‍රසාදයට ජීවහා ద్వාරය කියලා කියනවා. ජීවහා විඥානයට උපදින ස්ථානයේ මේක ජීවහා වස්තුව විදිහටත් හඳුන්වනවා. එතකොට පින්වත්නි ඔය ඇත්තාන්ගේ දිවේ නිලුම් පතක් වගේ පැතිර පවතින තැනක තමයි මේ ප්‍රසාද රූපේ පහළ වෙන්නේ. මේ ප්‍රසාද රූපේ තියෙන්නේ ඔය ඇත්තන්ගේ දිවේ නිලුම් පතක් වගේ පැතිර පවතින තැනක තමයි ජීවහා ප්‍රසාදයේ තියෙන්නේ. ජීවහා ප්‍රසාදේ ලැබෙන්නේ ඔය ඇත්තන්ට කොයි දවසේද? 77 වෙනි දවසේ රෑ. 77 වන දින රාත්‍රියේ. දැන් අපි ద్వාරයන් කීපයක් කතා කළා. දැන් කායත් ద్వාරේ. පඨවි තේජෝ වායෝ කියලා කියන භූත රූප තුන මුල් කරගත් ඒ පොට්ටබ්බ අරමුණු වැද ගන්න කාය විඥානයේ හටගන්න උපකාර වන සසම්බාර කය ඇසුරු කරගෙන පවතින මහා භූත රූපයන්ගේ උපේ නැත්තම් ප්‍රසාදයේ ඊතාසියුම් රූප පරමාර්ථ ධර්මයක්. ඒක අපි පින්වත්නි මේ කාය ප්‍රසාදී කියලා කියනවා. ඒ කාය ප්‍රසාදීර තමයි කායද්්වාරය කියලා කියන්නේ. එතන පඨවි තේජෝ වායෝ කියන භූත රූප තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අපි රූප 28 උගන්වද්දි කියලා දෙනවා. පඨවි තේජෝ වායෝ කියන භූත රූප මුල් කරගත්තේ මේ පොට්ටබ්බ අරමුණ වැද ගන්න කාය විඥානයේ හටගන්න උපකාර වන සසම්බාර කය කියන මස් කය ඇසුරු කරගෙන පවතින මහා භූත රූපයන්ගේ උපය තමයි ඒ ප්‍රසාදේ තමයි පින්වත්නි කාය ප්‍රසාදේ කායද්්වාරය කියලා කියන්නේ. එතකොට මේකත් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි සසම්බාර කය ප්‍රසාද කය කියලා.
සසම්බාරකය ප්‍රසාදකය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ස්පර්ශයේ දැනගන්න උපකාර වන සතර මහා භූතයන්ගෙන් හැදුණු ශරීරය තමයි සසම්බාරකය කියලා කියන්නේ. ඔය සතර මහා භූතයන්ගෙන් හැදුණු ශරීරයේ ඉන්න ඔය ඇත්ත විතරද? ඔය ඇත්ත කියන්නේ ඇවිදින සත්තු වත්තක්. පින්වත්නි දැන් හිතන්නකෝ ඔය ඇත්තන්ගේ ශරීරයේ මේ වෙනකොට කී දෙනෙක් මැරෙනව ඇද්ද? කී දෙනෙක් උපදිනව ඇද්ද? එතකොට ඇවිදින සත්තු වත්තක් වගේම ඇවිදින මේ අමුසහනකුත් වෙනවනේ. පින්වත්නි හැබැයි අන්වීස වගේ උපකරණයක් අරගෙන හොඳට පරිස්සම් කළොත් ඔබට පුළුවන් ඔය ශරීරයේ මොන වගේ සත්තු ඉන්න තැනක්ද කියලා බලන්න. ඔයත් කවදාවත් දැකලා නැති සත්තු ඉන්නවා. පින්වත්නි කෙස්ලොම් වගේ වියලි සමාධි ස්ථානවල ස්පර්ශය නොදැනෙන තැන් ඇරෙන්න මේ සසම්බාර කය ඇසුරු කරගෙන පවතින කර්මයෙන් හටගන්න කාය දසක රූප කලාප වලට ඇතුළත් වුණු කාය විඥානයේ හටගන්න නිස්සය වන උපේ නැත්තම් පැහැය පින්වත්නි කාය ප්‍රසාදී වෙනවා. පොට්ටබ්බ අරමුණ ඇතුල් වෙන උපකාර වන හින්දා කාය ප්‍රසාදයට කායද්්වාරී කියලා කියනවා. පොට්ටබ්බ අරමුණු එල්බගෙන කාය විඥානයේ හටගන්න ස්ථානීය වන හින්දා මේක කාය වස්තුව වෙනවා. කායේන්ද්‍රිය කියලා හඳුන්වන්නේත් මේකම තමයි. මේ නම් ඔක්කොම දැනගෙන ඉන්නක හොඳයි. මේ ద్వාර ගැන කියද්දී ඉදිරියට හුඟක් උපකාර වෙනවා ඉදිරි හැම තැනකටම. දැන් අපි පහක් ඉගෙන ගත්තා. මොනවද? චක්කු චක්කුද්වාරය, සෝතද්වාරය, ගානද්වාරය, ජීවහද්වාරය, කායද්වාරය. ඒ කායද්්වාරය ලැබෙන්නේ කවද්ද? ප්‍රතිසන්දියේදී. කායද්්වාරය ලැබෙන්නේ සත්පුරුෂ පින්වත්නි ප්‍රතිසන්දියේදීමයි. ප්‍රතිසන්දියේදී ඔය ඇත්තන්ගේ පෙරපින් හින්දා රූප කොච්චරක් හම්බ වෙනවද? රූප කලාප 3යි. මොනවද ඒ රූප කලාප 3? චක්කු වස්තු කාය දශකයයි, දසකය, වස්තු කාය දසකය, දශකය, භාව රූපය. කාය දශකය, භාව දශකය, වස්තු වස්තු දශකය. ඊට පස්සේ මනෝද්වාරය. පින්වත්නි ඔය ඇත්තන්ගේ ඔය දැන් ඉගෙන ගත්ත ద్వාර පහ ඇරෙන්න හිතින්ම ගන්න අරමුණු වැඩ ගන්න මනෝද්වාරික චිත්තයන්ගේ ඉපදීමට කාරණාව වුණොත් මනෝද්වාරික චිත්ත වීතියේ මනෝද්වාරා වචන හිතට මුලින් භවංග චලන හිතට පස්සේ හටගන්න හිත මේ භවංග පච්චේද චිත්තය මනෝද්වාරයේ වෙනවා. ඒ කියන්නේ පින්වත්නි ඔය ඇත්තන්ගේ මනෝද්වාරික චිත්ත වීතියේ මනෝද්වාරා වචන හිතට කලින් අතීත භවංග භවංග චලන කියන හිතට පස්සේ භවංග පච්ඡේද කියලා භවංග අරමුණ ඉවත් කරන හිතක් ඇති වෙනවා. මනෝද්වාරී වෙන්නේ අන්න ඒ හිත. මනෝද්වාරී වෙන්නේ ඒ හිත. දැන් අතන ద్వාර වෙනස්. නමුත් ඔය ඇත්තන්ගේ වස්තු රූපයේ මනෝද්වාරී වෙන්නේ පින්වත්නි අතීත භවංගයත් නෙමෙයි භවංග චලනත් නෙමෙයි භවංගු පච්ඡේදේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි චුති භවංග සිත්වල තියෙන ආරම්මණය වෙන්නේ කලින් භවයේ ජවනයන් මානසන්න චිත්ත වීතියට හමුණු ජවනය. ඒ ජවනයේ අරමුණ පින්වත්නි නැති කරන හිත තමයි නැති වෙලා නැති වෙමින් ඇතිවන හිත තමයි මනෝද්වාරී වෙන්නේ. ඊට පස්සේ මනෝද්වාරීට අරමුණු වුණු අරමුණ අරගෙන මනෝද්වාරා වචන හිත එහෙම ඇති වෙමින් ජවන් සිත් එහෙම ඇතිවන විදිහක් තියෙනවා. දැන් අපි චිත්ත වීති වලට ආසන්නයි. ඒකයි මේ ඔක්කොම එකිනෙක ඉගෙන ගනිමින් ඉන්නේ. පංචද්වාරයන්ට අරමුණු නොවන මනෝද්වාරයට විතරක්ම අරමුණු වන ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික,
නිබ්බාන ප්‍රඥාප්ති කියලා කියන ධම්මාරම්මණයන් වැඩ ගන්න. කර්මයෙන් හට ගන්න වස්තු දසක රූප කලාප වලට ඇතුළත් වුණු හෘද වස්තු රූප පරම්පරාව ඇසුරු කරගෙන පවතින භවාංග චිත්තයක් තමයි භවංගු පච්ඡේද හිත කියලා කියන්නේ. භවංගු පච්ඡේද හිත මනෝද්වාරේ වෙනවා. පින්වත්නි, පංචද්වාරික අරමුණු උපදින වීති චිත්වලට කලින් පහළවන භවංගු පච්ඡේද හිත මනෝද්වාරී නෙමෙයි කියලා ඔය ඇත්ත තේරුම් ගන්න ඕන. අර පංචද්වාරා වජ්ජන හිත පහළ වෙන්නේ චක්කු විඥාන සෝත විඥාන ආදී ගද්දිනේ. අන්න ඒ වගේ චිත්ත වීතියක ඒ පංචද්වාරා වජ්ජන හිතට කලින් ඇතිවන භවංගු පච්ඡේද හිත මනෝද්වාරී නෙමෙයි. මනෝද්වාරා වජ්ජන හිතවල තමයි මනෝද්වාරයට කලින් භවංගු පච්ඡේද හිත මනෝද්වාරේ වෙන්නේ. හොඳයි. ඊළඟ ටිකට යන්න කලින් ඔය ඇත්තන්ට නොතේරුම් තැනක් තියෙනවා නම් අහන්න අපි අවස්ථාව දෙනවා. පින්වත්නි, මේ ටික ඔය ඇත්තන්ට මහ විශාල අවබෝධයක් ඇති කරවන කවුණක්. අපි මෙහෙම දෙයක්ත් කියමුකෝ මෙතෙන්දී. දෙවියන්ට ඔය ඇත්ත, බ්‍රහ්මයන්ට ඔය ඇත්ත භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවත් හැරෙන්න දකින්න පුළුවන් කමක් නැහැ. මිනිස්සෙයින්ටත් එහෙමයි, සතර අපාගත ඇත්තන්ටත් එහෙමයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කවුණු දේශනා කළ හින්දා මේවාත් තවදුරටත් ආත්මය මම කියලා ගන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඔය ඇත්තන් කලින් භවවල කලින් භවී කරගත්ත ඊට කලින් භවවල කරගෙන තියෙන කුසල් හින්දා ඔය කිව්ව චක්කුද්්වාරී, සෝතද්්වාරී, ගාහනද්්වාරී, ජීවහාද්්වාරී, කායද්්වාරී, මනෝද්්වාරී ආදී විදිහට ඕවා යහපත් පැත්තෙන් ලැබෙනවා. අකුසල් හින්දා අයහපත් පැත්තෙන් ලැබෙනවා. යහපත් පැත්තෙන් ලැබිලා තියෙද්දි ඒක නැති වෙලා යනවා අකුසලයන්ගේ විපාකයක් ආවොත්. මේ ආදී විදිහට ඒකේ කරුණු කාරණා ගොඩක් දැනගන්න තියෙනවා. නොතේරුම් තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. සෝනාස අවසරයි. මනෝද්වාරය කියන්නේ වත්තපන සිත කියලා කියනවා නේද සෝනාස? මනෝද්වාරයයි වත්තපන හිතයි එක සමානව සලකන්නේ. මනෝ ධාතු විදිහට වත්තපන හිත කියලාත් ඒකට කියනවා. මේ මනෝද්වාරා වචන හිතේදී මේක චිත්ත වීතියේදී අපි හරියටම පෙන්නලා දෙනවා මෙන්න මේ ආකාරයටයි ඒක සිද්ධ වෙන්නේ කියලා. දැන් අතර මෙතන සෝනාස මේ අවසරයි මේ එතකොට භවංග උපච්ඡේද සිත මනෝද්වාරය කියනකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ ස්වාමීනි? තේරුම් ගන්න ඕන පින්වත්නි, අපේ චිත්ත වීතියක දැන් ඊළඟට ඉගෙන ගන්න තියෙන පාඩම් වලදී අපි කියලා දෙන චිත්ත වීතියක අතීත භවංග අරමුණක් එක්ක ඇතිවෙන අතීත භවංගයත් ඊට පස්සේ ඒ අතීත භවංගයේ තියෙන අරමුණ සෙලවෙන හිතත් අරමුණ සෙලවිලා අරමුණ ඉවත්තන හිත තමයි භවංග පච්ඡේද හිත වෙන්නේ. ඒක තමයි මනෝද්වාරේ වෙන්නේ. එතකොට මනෝද්වාරේ බවට පත් වෙන්නේ නැත්නම් මන ආයතනයෙන් ගත්ත ධම්මාරම්මණයක් ගන්න පුළුවන් දොරටුව බවට පත් වෙන්නේ මේ භවංග පච්ඡේද හිතයි. එයාට ඕක අපූර්වටම තේරෙන්න පටන් ගන්නවා ඊළඟ පාඩමට ගියහම. ස්වාමීන් වහන්සේ භවංග උපච්ඡේද සිත කියන එක භවංග සිතක්ද? භවංග පච්ඡේද හිත කියන්නේ පින්වත්නි අපේ මේ පංචද්වාරා වජ්ජන චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී පැත්තෙන් ගත්තොතින් භවංග පච්ඡේද හිත කියන්නේ භවංග හිතක්. හැබැයි මනෝද්වාරා වචන පැත්තෙන් ගත්තාම භවංග පච්ඡේද හිත කියන්නේ මනෝද්වාරයට නමක්. එතන මනෝද්වාරයේ වෙනවා. අර මනෝද්වාරයේ බවට පත් වෙනවා අලුත් ආරම්මණයක් ගන්නට
අතනදී ඒ කියන්නේ තිබ්බ අරමුණ නැතිව අලුත් අරමුණක් ගන්නට ඒක සුදුසු වෙනවා. අතනදී තිබ්බ අරමුණ නැති කරලා මේ ඊට පස්සේ තව හිතක් ඇති වෙනවා. දොරටු පහෙන් ගන්න අරමුණ පිළිගන්න මේ හිතක් පංචද්වාරා වචන හිතක් කියලා මේ අරමුණ පිළිගන්න නෙමෙයි ඇත්තටම අරමුණට මේ ద్వාරයට හිත යොමු කරන හිතක් ඇති වෙනවා පංචද්වාරා වචනය කියලා. එතකොට භවංගුපච්ඡේද හිත වෙන්නේ පින්වත්නි මනෝද්වාරා වචන හිතට කලින් ඇතිවන හිත. අතන සම්පටිච්ඡන සම්තීන වොත්තපන විදියට ආවාට මනෝද්වාරා වචනයෙන් පස්සේ ජවනාදිය තමයි පහළ වෙන්නේ. ඊළඟ පාඩමට කලින් මූලික හැඳින්වීම කරන හින්දා තමයි ඔය ඇත්තන්ට දැනට ওই විදියට තීරුම් ගන්න වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ පැහැදිලි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රසාද රූප ස්වාමීන් වහන්සේ දැන් ඒවයි හැඩය එළු කුරේක හැඩය ඊට පස්සේ උකුණු හිසක හැඩය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවානේ. අපි ස්වාමීන් වහන්සේ මේ ප්‍රසාද රූප පියවි ඇසට දකින්න බැරි දෙයක් නේද ස්වාමීන් වහන්සේ? පින්වත්නි දැන් දිව ගත්තාම නෙළුම්පතක් වගේ තැනක පැතිර පවතින රූපය කලාප 10ක්. එතකොට අපි කන ගත්තාම රෝම ඉද්දක් වගේ තැනක පැතිර පවතින ප්‍රසාද රූපේ. ඇස ගත්තාම උකුණු හිසක් වගේ. මේ වගේ පින්වත්නි ඒක පියවි හැට දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ වගේ ස්ථානයක පැතිර පවතිනවා කියලා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ තියෙන ස්ථානය ගැනයි ඒ තියෙන හැඩය ගැන නෙමෙයි කියන්නේ ප්‍රසාද රූපේ හැඩය ඇවිල්ලා නෙළුම් පතක් වගේ කියලා නෙමෙයි කියන්නේ. ඒ නෙළුම් පතක් වගේ තැනක පැතිර පවතිනවා කියලායි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් කෙනෙකුට කන් ඇහෙන්නේ නැත්නම් අපේ ස්වාමීන් වහන්සේ උපතින්ම එහෙම සර්ජරි එකක් කළා කන් ඇහිම ලබා දෙන්න පුළුවන් කමක් නැති වෙනවා නේ ස්වාමීන්. ඒ කියන්නේ ජාතියන්ද ගොළු බිහිරි විදිහට එයාගේ කර්මේ හරස් වෙලා නම් ප්‍රසාද රූපේ පහළ වෙලා නැත්නම් කර්මේ හරස් වෙලා නම් තියෙන්නේ ඒකේනා ඒක අහිමිව ඉපදිච්ච කෙනෙක් අහිමිව ඉපදිච්ච කෙනෙක්ට නැවත තව කෙනෙක්ට ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට මෙහෙම වෙනවා. ඒ කියන්නේ ඒ කෙනාට ප්‍රසාද රූපේ පිහිටලා තියෙනවා. ඒ වුණාට කන් එහෙම ඇහෙන්නේ නැති වෙන්න මස් වැදල්ලක් එහෙම නැත්නම් වෙන මොකක් හරි වෙන කාරණාවක් බලපාන ප්‍රසාද රූපේ තියෙනවා. ඒක ඇහෙන එකට පේන එකට අමතර මොකක් හරි කර්ම එයාගේ අකුසල කර්මයක් ඉඳලා ඒක බාධාවක් වෙලා තියෙනේ. බාධාව පුළුවන් සත්කමකින් ඉවත් කරන්න. එතකොට අර මේ තියෙන බාධාව නැති කරපු හින්දා හොඳට මේ පේන්න දැනෙන්න ගන්නවා. එහෙම ස්වාමීන් වහන්සේ එහෙම නැතුව මේ ප්‍රසාද රූප නම් සර්ජරි එකකින් එහෙම තියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. ප්‍රසාද රූපේ බෑ. බෑ. ඒක තමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි ඊළඟ පාඩමට එහෙනම් යමු වෙන්න. ඔය ඇත දැන් ඉන්නේ සුන්දරම ස්ථානයක. ඒ තමයි පින්වත්නි වීති සිත් ඉගෙන ගන්නයි සූදානමින් ඉන්නේ. වීති හිත්වලට ඕන කරන මූලික හැඳින්වීම තමයි මේ ඔක්කොම කරන්නේ. ඔය ඇත දැන් ඔය අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික වීති හිත්වලදී එකිනෙක හම්බ වෙන්නත් පටන් ගන්නවා. අවසරයි වෙනස් ස්වාමීන් වහන්සේ සලායතන වශයෙන් හඳුන්වන්නේ මෙම උපාංගමනේ ස්වාමීන් වහන්සේ ආයතන 6 බවට පත් වෙන්නේ මේ ස්ථානමයි මේ ඒ තැන් වලින් සිද්ධ කරන කාරණා අනුවයි ඒක ආයතන විදිහට ගන්නෙ. ඒ ආයතන වලින් ආයතන විදිහට ගන්නා වගේම ඒක තවත් ඉන්ද්‍රිය ධර්ම විදිහට ගන්න ක්‍රමයකුත් තියෙනවා. මේ විදිහට පින්වත්නි අපි ద్వාර විදිහට ගන්න මේ විදිහකුත් තියෙනවා. දැන් අපි මේ ద్వාර විදිහටයි කතා කරන්නේ. දොරටු විදිහටයි කතා කරන්නේ. ආයතන විදිහටත් කතා කරන්න පුළුවන්. ඉන්ද්‍රිය ධර්ම විදිහටත් කතා කරන්න පුළුවන් මේ පිළිබඳව. එතකොට ඒ තව පැති වලින් විස්තර කරන්න ඕන. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න දෙක ප්‍රශ්නයක්. ඔව් පුතේ කියන්න. මේ පංචද්වාරික වීති වලදී දැන් භවංග උපච්ඡේද සිත මේ භවංග සිතක් වෙනවනේ.
එතන කර්ම නිමිති ගති නිමිති අරමුණු කරගෙන ඔව්. එතකොට මනෝද්වාරික වීතිවලදී භවංග උපච්ඡේදේ භවංගයක් වෙන්නේ නැහැ කිව්වනේ. එතකොට ඒතර ධම්මාරම්මණයද ඒ සිත ඇති වෙන්න ඔව්, මට මේ චිත්ත වීති වලට උගන්වන්න දෙයක් තියෙන්න ඕනනේ. පින්වත්නි, එතකොට මනෝද්වාරයත් මනෝද්වාරයේ අතන පංචද්වාරයෙන් මේ පංචද්වාරා වචනේ ඇති වෙනවානේ. මෙතෙන්දි පින්වත්නි භවංග පච්ඡේද හිතේ ඒ කියන්නේ භවංග අරමුණ නැති කරන හිත භවංග අරමුණ නැති කරන හිතේදී නැතිවන කාරණාව සිද්ධ වෙනවා. එතකොට මනෝද්වාරය ඊට පස්සේ ඇති වෙන්නේ මට ওই ටික කියලා දෙන්න චිත්ත වීතිවලදී. එහෙමයි කුසල්ද. තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බොහොමතර දෙදිනවත් දන්නේ. දැන් අර අපි අර චක්කුද්්වාරය ගැන කියනකොට ප්‍රඥා චක්කුව ගැන වහන්සේ සඳහන් කරා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්. ඔව් පින්වත්නි, එතෙන්දී අපි නුවණැස විස්තර කළ බුද්ධ චක්කු, සමන්ත චක්කු, ඥාන චක්කු, දිබ්බ චක්කු, ධම්ම චක්කු කියලා. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ සහයි ඥාන ප්‍රඥාව සම්බන්ධව කතා කරන ඉදිරියේදී අපි ඕක තව විස්තර කළා දෙනවා. අද මේ නම් වශයෙන් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නුවණැස ආදී විදිහට දිවැස, දහම්මැස, ඒ වගේම අනිකුත් මේ රහතන් වහන්සේලාගේ නුවණැස ආදී ආකාරයට තමයි ඒක විස්තර කෙරෙන්නේ. ඒකත් ප්‍රඥාව ගැන විස්තර කරන අනාගතයේදී උගන්වන්න තියෙන පාඩමක්. ඔයත් අනාගතයේ උගන්වන්න තියෙන ඒවා අපි නම් ටික පුරුදු වෙන තිබ්බට පස්සේ ඒවා දැම්ම ඉගෙන ගන්න හදනවා. කමන්නේ. හැබැයි මේ පාඩම් වලදී අපයි ඉගෙන ගන්න වෙන අපි කලින් ඉගෙන ගත්ත ඒවාමනේ කියලා කියන්න එපා එතකොට. හොඳයි පින්වත්නි, දැන් ద్వාර හිත් සහ ద్వාර මුක්ත සිත්. එතකොට සියලුම සිත් ద్వාරයන්ගෙන් හටගන්න හිත් සහ ద్వාරයන්ගෙන් හටගන්නේ නැති හිත් විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි පින්වත්නි ద్వාරයන්ගෙන් හටගන්නා හිත්, ඒ වගේම ద్వාරයන්ගෙන් හට නොගන්නා හිත් කියලා. දොරටු වලින් හටගන්න හිත් තියෙනවා. හැබැයි මේ ඉගෙන ගත්ත දොරටු වලින් හටගන්නේ නැති හිතුත් තියෙනවා. ඔය ඇත්තෝ දැන් මේ වර්තමාන භවයේ ඉන්නකොට දොරටු හයෙන් ගත්ත අරමුණු එල්බගෙන හටගන්න හිත් ద్వාරික හිත් කියලා හඳුන්වන්නේ. ඔබ දැන් මෙහෙම ජීවත් වෙද්දී ඔය ඇත්තන්ගේ දොරටු හයෙන් අරමුණු අරගෙන ඇතිවන හිත් ద్వාරික හිත් කියලා හඳුන්වනවා. ద్వාර වලින් හටගන්න හිත්. මේ භවයේදී ద్వාර හයෙන් හටගන්නේ නැති පෙර භවවලදී ගත්ත අරමුණු එළබගෙන ඇතිවන හිත් ద్వාර විමුක්ත හිත් කියලා හඳුන්වන්නේ. මේ භවයේ ඔය ඇත්තන්ගේ චක්කුද්්වාරී, සෝතද්්වාරී, ඝානද්්වාරී, ජීවහද්්වාරී, කායද්්වාරී, මනෝද්්වාරී කියන ඔය දොරටු වලින් අරමුණු ගන්න නැතුව කලින් භවයේ අරමුණු අරගෙන ඇතිවන හිත් ద్వාර මුක්ත හිත් කියලා හඳුන්වන්නේ. ద్వාර මුක්ත හිතුත් තියෙනවා, ඒ වගේම ద్వාරික හිතුත් තියෙනවා. දැන් අපි ద్వාරික හිත් හඳුනා ගනිමු. සත්පුරුෂ පින්වත්නි, ద్వාරික හිත් කිව්වහම ద్వාරික හිත් කොටස් 6ක් තියෙනවා. අපි දැන් ඉගෙන ගත්ත ඒවා කියන්න බලන්න. චක්කුද්්වාරික සිත්, සෝතද්්වාරික සිත්, ගානද්වාරික සිත්, ඝානද්්වාරික සිත්, ජීවහද්්වාරික සිත්, කායද්වාරික සිත්, කායද්්වාරික සිත්, මනෝද්වාරික සිත්, මනෝද්වාරික සිත්. අහපව කියන්න. චක්කුද්වාරික සිත්, චක්කුද්්වාරික සිත්, සෝතද්වාරික සිත්, සෝතද්්වාරික සිත්, ගානද්වාරික සිත්, ඝානද්වාරික සිත්, ජීවහද්වාරික සිත්, දිවහද්්වාරික සිත්, කායද්්වාරික සිත්, මනෝද්වාරික සිත්, මනෝද්වාරික සිත් කියලා. ඔය පින්වත්නි, චක්කුද්්වාරික හිත්. චක්කුද්්වාරයෙන් ගන්න රූප අරමුණක එල්බගෙන ඇතිවන චක්කුද්්වාරික සිත් ලෙස හඳුන්වන හිත් වගේක් තියෙනවා. එතකොට ඔය ඇත්තන්ගේ ඇස කියන අර ප්‍රසාද රූපයෙන් ගන්න අරමුණ එල්බගෙන ඇතිවන හිත් චක්කුද්්වාරික හිත්. චක්කුද්්වාරයට හමුවන
රූප පරමාර්ථයක ආයුෂ චිත්තක්ෂණ 17ක් වෙනවා. ඒ කියන්නේ රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි. චක්කුද්්වාරයට හමු වන රූපේ ආයුෂත් චිත්තක්ෂණ 17යි. ඕනෑම රූපයකට චිත්තක්ෂණ 17යි ආයුෂ තියෙන්නේ. ඒකෙන් චක්කුද්්වාරයට හම්බ වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ පවතින රූපයක්. ඔබේ ඇසට හම්බ වෙන්නේ අතීත රූපයක්වත් අනාගත රූපයක්වත් නෙමේ වර්තමානයේ මේ මොහොතේ ඇතිවන රූපයක්. මේ මොහොතේ පවතින රූපයක්. යම්කිසි රූප අරමුණක් අරගෙන හිත ඇතිවෙන්න අවස්ථාව ආවහම භවංග හිත් පරම්පරාවේ එක්තරා හිතකට මේ රූපේ හම්බ වෙනවා. යම්කිසි රූප අරමුණක් අරගෙන හිත ඇති වෙන්න අවස්ථාව ආවහම ඔය ඇත්තන්ගේ භවංග චිත්ත පරම්පරාවේ එක්තරා හිතකට මේ රූපේ හම්බ වෙනවා. එතනදී උපාදාක්ෂණයේදී රූපේ ඊටාම දුර්වල හින්දා ඔය ඇත්තන්ගේ අර පළවන භවංග හිතේ අරමුණ ඉවත් කරගන්න හිත අසමත් වෙනවා. මොකද රූපේ උපාදාක්ෂණයේ රූපේ හරිම දුර්වලයි. භවංග හිතේ අරමුණ ඉවත් කරගන්න අසමත් වෙනවා. ඒ විදිහට ගතවන භවංග හිත හඳුන්වන්නේ අතීත භවංගය කියලා. අපි ඉදිරියේදී ඒක ඉගෙන ගන්නවා. මේ චිත්ත වීතිවල අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද එකින් එක ගන්නවා. දැන් ඒක හඳුනා ගන්නවා මේ විදිහට. අතීත භවංගය කියලා හඳුන්වන්නේ පින්වත්නි සිත උපාදාක්ෂණයේදී රූපය ඊටාම දුර්වල හින්දා පළවන භවංග හිතේ අරමුණ ඉවත් කරගන්න අසමත් වෙනවා. මේ විදිහට ගතවන භවංග හිත අතීත භවංගය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තිතික්ෂණයේ රූපයේ තිතික්ෂණයේදී රූපේ බලවත් වෙන්න පටන් ගන්න රූපය හට ගන්න මොහොතේදී දුර්වල වුණාට තිතික්ෂණයේ පළවෙනි තිතික්ෂණය ටිකක් බලවත් ඊට වඩා දෙවන තිතික්ෂණයෙන් බලවත් වෙනවා. ඒ තිතික්ෂණයේදී රූපේ බලවත් වෙන හින්දා දෙවන භවංග හිතේ අරමුණ චලනය වන හින්දා ඒ හිතට භවංග චලනය කියලා කියනවා. භවංග හිතේ අරමුණ ඉවත් කරන්න පුළුවන් විදිහට සැලවෙන හිත. රූප අරමුණ බලවත් නම් ඒකට පස්සේ හට ගන්නා භවංග හිතේ අරමුණ ඒ හිත නිරුද්ධ වෙනකොටම ඉවත් වෙලා යනවා. අර අලුතින් අතුවන මේ රූප අරමුණ බලවත් එකක් නම් භවංග හිතේ අරමුණ ඒ හිත නිරුද්ධ වෙනකොටම නැති වෙලා යනවා. ඒ හිත හඳුන්වන්නේ භවංගුපච්ඡේදය කියලා. ඒ සිත හඳුන්වන්නේ භවංගුපච්ඡේදය කියලා. ඒකට පස්සේ පින්වත්නි අලුත් අරමුණක් අරගෙන ඒ අරමුණට සිත් පරම්පරාව යොමු කිරීම විදිහට ආවාචන කෘත්‍ය කරමින් පළවන චක්කුද්්වාරික සිත වුණොත් පංචද්වාරා වජ්ජන හිත පහළ වෙනවා. එතකොට පංචද්වාරා වජ්ජන හිත පහළ වෙනවා පින්වත්නි පළවන චක්කුද්්වාරික හිත විදිහට අර භවංගුපච්ඡේද හිතෙන් පස්සේ. ඊට පස්සේ රූපාරම්මණයම අරගෙන පිළිවෙලින් චක්කු විඥානයේ දැන් අපි ඉන්නේ රූපයේ තිතික්ෂණවල මැද කොටසේ. චක්කු විඥානයේ සම්පටිච්ඡනයේ සම්තිරණයේ වොත්තපනයේ ජවන්සිත හත තදාරම්මන දෙක විදිහට වීති හිත් ඉපෙట్లా නැති වෙලා යනවා. ඒත් එක්කම රූප අරමුණේ ආයුෂ චිත්තක්ෂණ 17 ගත වුණු හින්දා ඒ රූප අරමුණ සමගම පින්වත්නි චිත්ත වීතියත් අවසන් වෙලා අහබව භවංග හිත් හට ගන්නවා. මේ විදිහට චක්කුද්්වාරයෙන් රූපාරම්මණයක් අරගෙන ඇතිවන 17 ආකාරයේ චිත්තසනයන්ගෙන් යුක්ත චිත්ත වීතිය ద్వාරික සිත් උපරිම විදිහට 14ක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ద్వාරයෙන් ඒ දොරටුවෙන් සිත් 14ක් උපරිමව පහළ වෙන්න පුළුවන්. අරමුණ දුර්වල වුණොත් ඒක අඩු වෙන්නත් අඩුවෙන් මේ වීති සිත් ඇති වෙන්න පුළුවන්. උපරිමව 14යි මේ චිත්තක්ෂණ 17න් 14යි උපරිමව ලැබෙන්නේ. අරමුණ දුර්වල වුණොත් අඩු වෙන්න පුළුවන්. චක්කුද්්වාරික විදිහට ඇති වෙන්න පුළුවන් සිත් ප්‍රමාණය 46ක් වෙනවා. අපි දැන් මේ 46 බලමු. පංචද්වාරා වජ්ජන හිත
චක්කු විඥාන සිත් දෙක, සම්පටිච්ඡන හිත් දෙක, සම්තිරණ සිත් තුන, වොට්ටපන හිත, මනෝතාරා වචන හිතට වොට්ටපන හිත කියන්නේ. ඒ වගේම ජවන් හිත්, අකුසල් සිත් 12, හසිතූපාදය, මහා කුසල් සිත් 8, මහා ක්‍රියා සිත් 8 විදිහට පින්වත්නි තදාරම්මන සිත් 11න් සම්තිරණ සිත ගත් හින්දා ඉතිරි 8 එකතු වුණාම එකතුව 41ක් වෙනවා. හොඳයි. ඔය ටික කියන්න බලන්න ඔය ඇත්තෝ. පංචද්වාරා වචන හිත චක්කු විඤ්ඤාණ දෙක දිගටම කියන්න කටට හුරු කරගන්න. පංචද්වාර වර්ජන සිතයි චක්කු විඤ්ඤාණ සිත දෙකයි දෙකයි සම්පටිච්ඡන සිත් දෙකයි සම්පටිච්ඡන සිත් දෙකයි ඔට්ටපන සිතයි ජවන් සිත් වලින් අකුසල් සිත් 12යි වත්තපන සිතයි අසිතූපාද එකයි මහා කුසල් 8යි මහා ක්‍රියා සිත් 8යි හසතුප්පාදයි සදාලම්මන සිත 11න් සම්තිරණ සිත් ගත වෙනද ඉතිරි 8යි ඒ ආකාරයට පින්වත්නි පංචද්වාරා වචන හිතයි, චක්කු විඥාන සිත් දෙකයි, සම්පටිච්ඡන සිත් දෙකයි, සම්තිරණ සිත් 3යි. වොට්ටපන හිත, ඒ කියන්නේ අපි මනෝතාරා වචනේ ජවන් සිත් අකුසල් 12යි, හසිතූපාද 1යි, මහා කුසල් 8යි, මහා ක්‍රියා 8යි විදිහට එනවා. පින්වත්නි එකතු ඒ විදිහට 46ක් එනවා තදාරම්ම සිත් 11න් සම්තිරණ සිත ගත්ත හින්දා. එතකොට පින්වත්නි මේ පිළිබඳ තවත් විස්තර ඔය ඇත්තන්ට ඊළඟ ටික විස්තර කරනකොටත් හම්බ වෙනවා. දැන් අපි ద్వාරික හිත් වගේම ద్వාර මුක්ත හිත් ගැන ඉගෙන ගත්තේ. පින්වත්නි ద్వාරික හිත් කිව්වහම ద్వාරික හිත් කියලා හඳුන්වන්නේ මොනවද? පංචද්වාරයෙන් ගන්නා සිත චක්කුද්්වාරික සිත ద్వාර හිත් ඔක්කොම කීයක් තියෙනවද? ඒ කියන්නේ ద్వාර කීයක් තියෙනවද? 10ක් 6යි වාර 6ක් තියෙනවා සයනස් මොනවද ඒ ద్వාර 6? චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගානද්්වාරේ, ජීවද්්වාරේ, කායද්්වාරේ, කායද්්වාරේ, මනෝද්්වාරේ. මනෝද්වාරය. එතකොට මේ ద్వාර වලින් හටගන්න හිත් තමයි ద్వාරික හිත් කියන්නේ. එතකොට ద్వාර විමුක්ත හිත් වෙන්නේ පින්වත්නි කලින් භවයක අරමුණු අරගෙන එළබගෙන ඇතිවන හිත් භවාංග හිත්. ඒ පිළිබඳව ඔය ඇත්තන්ට තව ඉදිරියේදී විස්තර කරනවා. ద్వාර මුක්ත හිත් සම්බන්ධව අතීත ආරම්මණය නැත්තම් කලින් භවයේ ජවනයන් මානසන්න චිත්ත වීති ජවනයන්ගේ ආරම්මණයන් එක තමයි අපි ద్వාර මුක්ත හිත් වන මේ භවාංග චිත්ත සන්තතිය පැවැත්ම එහෙම සිද්ධ වෙන්නේ තව කවුනොත් එක්ක. අදට පාඩම ඉපමණයි කරන්නේ. ඔය පින්වතුන්ට මේ ටික කටපාඩම් කරගන්න මතක තියාගන්නයි එක අද මෙපමණක් ඇති කියලා හිතනවා. අපේ ධම්මික මහත්මයා පොඩ්ඩක් ප්‍රශ්න ගන්න පුළුවන් මෙතනදී මේ සාමාන්‍යයෙන් ద్వාර මුක්ත සිත්වලදී අතීතාරම්මණය කියනකොට මේ පෙර ආත්මේ පෙර භවයේ කියනකට වඩා මේ භවයේදීම මේ මොහොතේ නැතුව පෙර අවස්ථාවක කියන්නේ ඊයේ පෙරේදා නැත්නම් ගිය අවුරුද්ද වෙච්ච අරමුණක් ගන්න බැරිද තියෙන ద్వාර? අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ කියන්නේ භවයෙන් කියන්නේ අමාරුයි වගේ නේද? පෙර මොහොතක නේද? ඒ කියන්නේ අතීතයට ගිය කියන එක ගන්න පුළුවන්. දැන් මම පෙර භවයේ කියන එක ගත්තේ කෙලිම පෙර භවයට අදාළ භවාංග කියන වචනේ ගත්ත හින්දා. එතකොට භවාංගයේ අරමුණක් වර්තමානයේ ඉන්නේ නැති හින්දා තමයි භවාංග චිත්තසංතති අරමුණ අනිවාර්යයෙන්ම අතීතයට අදාළ හින්දා තමයි ඒ භවාංගය ගැන විස්තර කරපු මේ වචන කීපෙත් ඒක පාවිච්චි කළේ.
හොඳයි පින්වත්නි සත්පුරුෂ පුණ්‍යවන්ත ඔය ඇත්තෝ සසරින් එතර වන ගමනට ඕන කරන ඥානයයි මේ ඇති කරගන්නේ දැනුමයි ලබා ගන්න ඔබ දන්නවා කියන්නේ ඔබ වැඩුවාට පස්සේ අවබෝධ කරගන්න පහසුයි කියන එක. ඔබ මාර්ගයේ මේ කාරණා දන්නවා නම් භාවනා විදිහට ඔබ වැඩුවාට පස්සේ ඔය ඇත්තන්ට අපූර්වට කෙලෙසුන් අසන්නත් පුළුවන්කම ලැබේ. අවසරයි දමික මහත්මයා අවසරයි ජයනිකින් මහත්මිය ඔව් අහන්න. අපේ හාමුදුරුවනේ සමාවෙන්න මේ පොඩක් වෙලාවත් ගිහින් දෙද්දි මට පොඩි ප්‍රශ්නයක්. කියන්නේ හරියට පැහැදිලි නොවුණු තැනක් තියෙනවා හාමුදුරුවනේ. ඔව් අහන්න. මුලදී කියපු ద్వාරවලදී ප්‍රසාද ద్వාර සහ සමා ద్వාර වර්ග මාංශ ద్వාර ගත්තාම දෙකක් තියෙනවා සසම්භාර ద్వාරය සහ ප්‍රසාද ద్వාරය කියලා. ඒකෙදි කියපු අර තේරුම් නැත්තේ සසම්භාර ద్వාරය කියන එකේදී ඒකට වඩා ඇතුලෙන් තියෙනවා කියපු එකනේ අර ප්‍රසාද ద్వාරය කියන එක. ඒක ගැන පොඩ්ඩක් අහන්න හිතුවේ. අර අපි බයෝ විදිහට ගත්තොත් එහෙම මොලේ තියෙන පිටියුටරි ග්‍රන්ථියට අර ඇසට පෙනෙන රූපය හරි කනට ඇහෙන ශබ්දය හරි ඒකේ හරියට මොලේ තියෙන ඒ කොටස හරියට පිහිටන්නේ නැත්නම් ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ එහෙම කියලාත් කියනවනේ. එතකොට ඒක හා සම්බන්ධව තියෙන ద్వාරයද මේ කියන්නේ කියලා මට පොඩි පැහැදිලි තේරුම් නැති නිසා. ඕපින්වන්ත මහත්මිය ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන. ඒ තමයි දැන් අපි ద్వාරී කිව්වහම දැන් අපි ගමුකෝ මාංශ චක්කුව මහාංශ චක්කුවත් පින්වත්නි සසම්භාර චක්කුව ප්‍රසාද චක්කුව කියලා දෙආකාරයක් වෙනවානේ. මම නැවතත් ටික පැහැදිලි කරන්නම්. එතකොට සසම්භාර චක්කුව කියලා කියන්නේ ඇසුදුර තුල පිහිටලා තියෙන මස් පිඬු ආදියෙන් හැදුණු මස් 69ක්. ඒ කියන්නේ ඇස් ගෝලීට නමක්. සසම්භාර චක්කුව කියන්නේ ඇස් ගෝලීට නමක්. එතකොට ප්‍රසාද චක්කුව කියලා කියන්නේ ඒ ඇස් ගෝලයේ ඇසුරු කරගෙන දෘෂ්ටි මණ්ඩලය කියන ස්ථානයක් තියෙනවනේ ඇස් ගෝලයේ තුල විද්‍යාවිද අපිට උගන්වන්නේ. එතකොට ඒ දෘෂ්ටි මණ්ඩලයේ කියන ස්ථානයේ තියෙන කර්මයෙන් හටගන්නා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දී රූපී කියන අන්න ඒ ටිකට නමක්. එතකොට පින්වත්නි මෙතන මොලේ සම්බන්ධ කාරණාව ගන්නෙ නැහැ අපි. මොකද මොලේ ඕන වෙන්නේ ශාරීරික පැවැත්මට. ශරීරයේ පවත්වා ගන්න තමයි මොලේ අවශ්‍ය වෙන්නේ. එතනදී මොලයේ ස්නායු ඒ වගේම අවයව මුළු ශරීරයේ අවයව ක්‍රියාත්මක කරවන හුස්ම ගැනීම ආදී මුළු මහා ශරීරයේ පැවැත්මම සම්බන්ධව මොලේ ක්‍රියාකාරීත්වයේ තියෙනවා. අපි මෙතෙන්දී කතා කළේ ස්ථාන දෙකක් සම්බන්ධව. ඒ තමයි මස්ගෝලියක් වන අක්සිගෝලයේ වන සසම්භාර චක්කුවයි ඒ වගේම ඒ සසම්භාර චක්කුවේ තියෙන දෘෂ්ටි මණ්ඩලයේ මේ ඔය ඇත්තන්ගේ අතීත කර්ම නිසා ඇතිවන පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දී රූපී කියන රූප නවයත් එක්ක එකට එකතු වුණු ඒ ප්‍රසාද රූපය කියන කාරණාව දැන් මොලේ කියන එක පසු කාලයේ සැකසෙන්නේ. ඒ කියන්නේ මොලේ ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්නේ මව් කුස දරුවා පිහිටලා 14 වෙනි සතිය වගේ පහුණාට පස්සේ 14 වෙනි සතිය වගේ වෙදි තමයි මොලේ ක්‍රියාකාරී තත්ත්වයටපත් වෙන්නේ. එතකොට 77 වෙනි රාත්‍රිය වගේ වෙදි තමයි පින්වත්නි මේ
මේ කියන මේ අපි මේ කියන මේ අතීත කර්ම හින්දා ඇතිවන ප්‍රසාද රූපේ පහළ වෙන්නේ. එතකොට ඔය ඇත්තන්ගේ අර ඇසේ නැත්තම් සසම්බා චක්කුව කියන අක්ෂිගෝලයේ දෘෂ්ටි මණ්ඩලයේ කියන ස්ථානයේ කර්මයෙන් හටගන්නා ප්‍රසාද රූප 10ක් තමයි. ප්‍රසාද රූපයත් එක්ක තියෙන අනිකුත් රූප 9ක් ඒ රූප කලාප 10 තමයි මේ අපි ප්‍රසාද චක්කුව කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? ඔව් අපේ හාමුදුරනේ පැහැදිලි වුණා. හොඳයි. තව එක ප්‍රශ්නයක් අහන්න. කමන්නේ අහන්න. හාමුදුරනේ උපාදාය රූප කියන එක ඉස්සරහට කියලා දෙන්න තියෙන පාඩමක් වෙන්න. ඕපින්වන්ත මහත්මිය උපාදාය රූප 24ක් තියෙනවා. අපි දැන් චිත්ත වීතිනේ ඊට පස්සේ ඉගෙන ගන්න. චිත්ත වීති ඉගෙනගෙන ඊට පස්සේ අපි තවත් මේට අදාළව අභිඥා චිත්ත වීති ආදී චිත්ත වීති පාඩම ටිකක් දිගට ඇදෙන එක. ඒක අවසන් වුණාට පස්සේ භූමි චතුස්කය ආදී කවණු උගන්වගෙන රූප ආදී කවණු වලට එනවා. ඉදිරියේදී රූප 28 කර්මයෙන් හටගන්න රූප විදියට බෙදලා චිත්ත සිතින් හටගන්න රූප විදියට උණුසුමෙන් හටගන්න රූප විදියට ආහාරයෙන් හටගන්න රූප විදියට රූපේ සම්බන්ධව අංග සම්පූර්ණ පාඩමක් ඉදිරියේ තියෙනවා. හරි හාමුදුරනේ ඊළඟට චක්කුද්්වාරික සිත්වලදී අර රූපය උපාදශනයේදී රූපය දුර්වල නිසා භවංග පළවෙනිම භවංග සිතට රූපය ඉවත් කරගන්න අසමත් වෙනවා කියලා කිව්වා. මට එතන චුට්ටක් තේරුණේ නැත්තේ රූපය දුර්වල නිසාද නැත්නම් භවංග සිත දුර්වල නිසාද කියලා. ඒ කියන්නේ රූපය දුර්වල වුණාම රූපය අපේ හිතවල තියෙනවා කියන එකද ඒකේ තේරුම හම්බුනේ. පින්වන්ත මහත්මිය ඒක මෙහෙම තේරුම් ගන්න ඕන. රූපයකට ආයුෂ තියෙන චිත්තක්ෂණ 17යි. රුප්පතිති රූපෝ. ඒ කියන්නේ රුප්පණේ වන හින්දා සීතල උණුසුම වගේ දේවල් වලින් විකාරයට පත්වන හින්දා තමයි රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය හිතතරම් කෙටි ආයු කාලයක් නෙමේ හිතට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා. වැඩි කාලයක් පවතිනවා. ඒ කියන්නේ චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 17 හටගන්න වෙලාව නැත්තම් උපාදක්ෂණය රූපේ දුර්වලයි. රූපය හටගන්න වෙලාවේ දුර්වලයි. ඒක හින්දා පළවන භවාංග හිතේ අරමුණ ඉවත් කරන්නට අර උපදින මොහොතේ කියන්නේ රූපය ඒ චිත්ත වීතිය තුල හටගන්න ඒ උපදින මොහොතේදී ඒක පළවෙනි භවාංග හිතේ මේ අරමුණ අයින් කරන්න සත්‍යමත් නැහැ. ඒක අතීත භවාංග හිත වෙනවා. තිතික්ෂණයේදී තමයි රූපේ බලවත් වෙන්නේ. රූපේ බලවත් වෙන තිතික්ෂණයේදී අර භවාංග හිතේ චලනය සෙලවීමක් වෙනවා. ඒ කියන්නේ ඉවත් වෙන්නට ඉවත් කරන්නට ඒක භවාංග චලන හිත. ඊට පස්සේ තුන්වෙනියට ඒ හිතින් ඒ අර තිබ්බ අරමුණ භවාංග අරමුණ අයින් කරලා දාන හිතක් ඇති වෙන භවංගපච්චේදී හිත මන ආයතන පැත්තෙන් නම් ඒක මන ආයතනේ වෙන භවංගපච්චේදී ඒ ආදී විදිහට ඒක තේරුම් ගන්නට ඕනේ. පැහැදිලිද? ඔව් හම්දුනේ. පැහැදිලි වුණා හම්දුනේ. දැන් මහත්මිය මේ පින්වත් සරෝජ මහත්මියත් අහන්න හැදුවා නේද මොකක්ද? අවසරයි ස්වාමීන් වහන්සේ මම පිළිතුර හොයාගත්තා. හොඳයි. හොඳයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අදට එහෙනම් ප්‍රමාණවත් නේද අපි ධම්මික මහත්මයා? එහෙම සෝනස්. පින්වත්නි ඔය ඇත්තන්ට ටිකක් කල්පනා කර කර හිත තේරුම් ගන්න ඕන පාඩමකදී අපි මේ පාඩමට කාලේ තියෙනවා. ඔය ඇත්තන්ට පත්‍රිකාව ලබා දුන්නා. නැවත බලමින් අවබෝධ කරගන්න මේ ඔබේ කතාන්දරය කියන්නේ. පින්වත්නි ඇස් නොපෙනී යනවා නම් කන් නොහැරී යනවා නම් කර්ම විපාක ආදී මතුවෙනකොට තේරුම් ගන්න ඕන ඔන්න දැන් කතාවේ මෙන්න මේකයි මේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඔය ඇත්තන්ට ඔබේ පාඩමයි මේ දැනගන්න හම්බ වෙන්නේ මෙතෙක් රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරයෝ පුණ්‍යවන්ත ඔය සදහැවතුන් නම් මියගිය සසරගත නෑදෑයිනට ඒකාන්තයෙන්ම
අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන ඉදම් මේ ඥාතීනං හෝතු ධම්මේ ඥාති Yang hotu sukita දේව ධම්මේ ඥාතින hotu sukita දේව ඉදම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන සක්‍රවෛසවන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂාදී සමස්ත දිව්‍ය රාජවරු මේ පින් අනුමෝදන් වේවා ඔබ සැවම රකිත්වා ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාශත්තාච බුද්ධත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සත්සම්පදේ චිනං වාක්ඛන්තු මේ සියලුම පුණ්‍ය ධර්මය පුණ්‍යවන්ත ඔබ සැමට සසර දුක් නැසා සසරින් එතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන්මේ පුඤ්ඤං ආසවකයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන ඉලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා අත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ අදත් මේ සඳහා සහයෝගය දක්වපු අපරැකේ පඤ්ඤාසාරි පොඩි හාමුදුරන් අපි සියලුම අනිකුත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට ඒ වගේම ධම්මික ගමගේ පින්වන්ත මහත්මයා ශාන්ති ගමගේ පින්වත් දයාබර මහත්මිය දුබායි පදිංචි ධර්ම දායකත්වයේ දාන සත්පුරුෂයිනට විවිධ රටවල් වල සිටින පුණ්‍යවන්ත ඔය සදහැවතුන් සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායසම ලැබේවා අභිවාදන සීලීස නිච්ඡං වත්තපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු 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 අප සියලු දෙනාම ස්වාමීන් වහන්සේ වන්දනා කරමු ස්වාමීන් වහන්සේ රැස් කරගත් ආශිර්වාද කුසල අපිත් අනුමෝදන් වෙමු අප සියලු දෙනාම මේ සියලු පින්කම් ආශ්‍රයෙන් රැස් කරගත් ආශිර්වාද කුසල ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු මහා සංඝරත්නය කමා කරවා ගනිමු ඕඛාස වන්දාමි භන්තේ මයා කතං ස්වාමීන් සාදු සාදු අනුමෝදාමි ස්වාමිනා කතං පුඤ්ඤං මඤ්ඤං සාදු සාදු අනුමෝදත සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සත්වං අච්ඡයන් කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ සාදු සාදු කමාමි කමිතබ්බං ဒုတိယ ම්පි ඕකාස කමාමි භන්තේ සාදු කමාමි කමිතබ්බං තතිය ම්පි ඕකාස කමාමි සාදු කමාමි කමිතබ්බං සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයා ලබ්ධං අසිතුම් වන්තිතුම් වරං
सारिपुत्तारि तेरानां आगतं पतिपातिया सद्दा शील दयावासं बुद्ध पुत्तं नमामः සුපත්තිව තිරුවන් සරණයි. පින්වත් ධම්මික මහත්මයා වැඩමවදාළ පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේගෙන්ද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම වැඩ සිටින්නා වූ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. දයාපුර පින්වත් සහෝදරවරුන් සහෝදරියනි, අද දවසේත් අපේ විද්‍යා සන්ධාභාගයේ ඒ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට, ඒ අභිධර්ම දේශනාව අධ්‍යයනය කිරීමට, ඒ වගේම ඒ ඇසුරෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමට ලැබීමෙන් මහත් වූ කුසල රාශියක් අපේ සිද්ධ කරගත්තා. අපට සීලම ලාභයන් අත්පත් වූයේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පින්කම් මාලා නොකඩවා නොනවස්ස පවත්වාගෙන යනා වූ පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේ ඊට අනුග්‍රහය දක්වන්නා අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලාත් නිසායි. ඒ නිසා මේ අවස්ථාවේ අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීමෙන් ඒ ධර්මයේ ධාරණය කර ගැනීමෙන් රැස් කරගත්තා සීල කුසලාන් සංසයෝ සීල පුණ්‍යාන් සංසයෝ පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිමු. ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලා අපරස් කරගත්තා මේ සීල කුසල් අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේලා විසින් කරගෙන යනා සීලම ශාසනික සේවාවත් ඉස්ස සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුවය සලසා ගැනීමට අපරස් කරගත්තා මේ සීල කුසල් හේතු වේවා. ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලා පතන් ආબોධිකින් අමා මහ නිර්වාණ සම්පත්ති ලබා ගැනීමට අපරස් කරගත්තා මේ සීල කුසල් මේ සීලකින් හේතු වේවා, හේතු වේවා, හේතු වේවා. ඒ වගේම ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේලාගේ දෙමාපියන් වහන්සේලා ඔබ වහන්සේලාට අකුරු කරවූ සියලුම ඒ ගුරු මෑණිවරු, ගුරු පියවරු, සියලුම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා, ගුරු ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලා රැකබලා ගන්නා සියලුම දායකකාරකවන්ට මේ පින්කම් මාලාවට ඔබ වහන්සේ අපගේ කල්යාණ මිත්‍ර සමාගම අත්පත් කර දුන් චන්ද්‍රික ගමගේ පුතුණන් ඇතුළු පින්කම් මාලාවට අනුග්‍රහ දක්වන්නා වූ සෑම සියලු දෙනාටම අපරස් කරගත්තා මේ සිල් කුසල් හේතුවෙන් නිර්වාණ සම්පත්තිය මත්පත් වේ ප්‍රාර්ථනා කර සිටිමි. සාදු සාදු සාදු. පින්වත්නි, ලබන සතියේ ඉරිදා සුපුරුදු වේලාවට හැමෝම එකතු වෙන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.